සම්මා සම්බුදු සරණයි සදහැවතුනි. ප්‍රඥාවෙන් තෘප්තියට පැමිණීම ශ්‍රේෂ්ඨ බවත් ප්‍රඥාවෙන් තෘප්තියට පත්ත නැත්තා කාමයන් නිසා නොතැවෙන බවත් සම්බුදු දහම අපට පෙන්වා දෙනවා. සදහැවතුනි, ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්මදේශනාවත් ප්‍රඥාවන්තව ඔබගේ දිවි මඟ සකසාගෙන සසර ගමන ජය ගන්නට ඔබ හට කුසලානිසංසයක්ම වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ රූපවාහිනියේ මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ රූපවාහිනී මැදිරියට වැඩම කළ ගොතටුව චන්දන විහාරාධිපති මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජ්‍යපාද හිඟුරේ පඤ්ඤාසේකර ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාදුනාදදී නමස්කාර පූරක පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා කැලණිය ගල්බොරැල්ල පදිංචි එච් නිමලාවති ද සිල්වා මහත්මිය ඇතුළු මනෝජ් බුද්ධික, ගයානි කාංචනා තිසේරා, අයිරාංගනී තිසේරා සහ හංසමාලා රිටිගහපොළ යන මහත්ම මහත්මීන් පිරිස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යේතේ බික්ඛු ධම්මානුසාරිනෝ සද්ධානුසාරිනෝ සබ්බේතේ සම්බෝධි පරායනාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බෞද්ධ නාලිකාව ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ කැලණිය ගල්බොරැල්ල පදිංචි එච් නිමලාවතී ද සිල්වා මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස, ඒ වගේම මනෝජ් බුද්ධික, ගයානි කාංචනා තිසේරා, අයිරාංගනී තිසේරා, හංසමාලා රිටිගහපොළ යන පවුලේ සෑම සියලු දෙනාමත් එකතු කරගෙන බොහෝම ශ්‍රද්ධාවෙන් සිද්ධ කරන ධර්ම දේශනාමය පින්කම. පිනතුන් අරමුණ හැටියට තබා ගත්තේ මීට වර්ෂ 2කට කලින් මේ පල්ලවස පත්වන්ට යෙදුණු එච් සුමිත්‍රානන්ද තිසේරා මහත්මයාට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරනවා පවුලේ සියලු දෙනාටමත්, ලක්වැසි ලෝවැසි සෑම සියලු දෙනාටමත් කොරෝනා වසංගතයෙන් අසනීපව පසුවන සියලු දෙනාටම ඊතා ඉක්මනින් ඉක්මන් සුවපත් භාවයම ලැබේවා. මේ වසංගත රෝග තත්ත්වය මේ රටින් වගේම ලෝකයෙන් ඊතා ඉක්මනින් තුරන් වෙලා අපි සියලු දෙනාටම කායික මානසික සුවයෙන් ජීවත් වන්න අවශ්‍ය කරන සියලු ශක්තිය, ධෛර්යය උතුම් තෙරුවන් සරණින් සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. ඒ වගේම
කෙලනිය ගර්භරැල්ල විහාර මහාදේවී මාවතේ නොබල 44න් 10A පදිංචිව සිට මීට වසර 2කට පෙර පරලොව සැපත් වන්ට යෙදුණු සුමිත්‍රානන්ද තිසේරා මහත්මයාට සහ පවුලේ සියලුම ඥාතීන්ට සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කරන සෑම සියලු දෙනාගේම නමින් මියගිය සිහි කටයුතු සියලු ඥාතීන්ටත් මේ පින් ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. පින්වත්නි, අද ධර්මානුශාසනාවෙහි මාතෘකා වශයෙන් තබා ගත්තේ මජ්ක්‍ධිම නිකායේ අලගද්දූපම කියන සූත්‍ර දේශනාවේ එක දහම් පාඨයක්. ඒ සූත්‍රයේ අන්තිමට සඳහන් වෙනව පින්නතුනි, යේතේ භික්ඛු ධම්මානුසාරිනෝ සද්ධානුසාරිනෝ සබ්බේතේ සම්බෝධි පරායනා. මේකෙන් මේ කියවෙන්නේ පින්නතුනි මේ ශාසනයේ ඉන්න ලාබාලම පුජ්‍යලයන් දෙන්නෙක් පිළිබඳව. මේ නම් පින්නතුන් නිතර අහලා තියෙනවා. ඒ කියන්නේ ධම්මානුසාරී සහ සද්ධානුසාරී. ධම්මානුසාරී සද්ධානුසාරී දෙන්න තමයි පින්නතුනි මේ ශාසනයේ ලාබාලම පුජ්‍යලයෝ දෙන්න. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සද්ධානුසාරී ධම්මානුසාරී යනුවෙන් හඳුන්වන්නට පුළුවන් භික්ෂු පිරිසක් ඉන්නවනම් ඒ හැම දෙනාම පින්නතු නිවනට යමු වෙච්ච අය. දැන් සද්ධානුසාරී ධම්මානුසාරී తত্ত্বය පැවිද්දන්ට පමණක් ඇති කරගන්න පුළුවන් විශේෂත්වයක් ලෙස පින්නතුනි කෙනෙකුට හිතෙන්න පුළුවන්. දැන් මේ අදහස දුරු කරගන්නට පින්නතුනි බොහොම ලස්සන සූත්‍ර අපිට උපයෝග කරගන්න පුළුවන්. ඒ කියන්නේ සද්ධානුසාරී ධම්මානුසාරී බව පැවිද්දන්ට පමණක් නෙවෙයි, ගිහි ඔය ඇත්තන්ටත් පින්නතුනි ඒ தત્ත්වය උදා කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් පින්වත්නි, සරකාණි කියන සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකායේ. ඒ සරකාණි කියන මිනිස්සයා පින්නතුන් දන්නවා හරියට බොනවා. දැන් උදේ බීලා හවස හිතනවා හවස බොන්නේ නැහැ කියලා, හවස බීලා උදේ හිතන උදේ බොන්නේ නැහැ කියලා. ඒත් මේ මිනිස්සයා බොනවා බීලා කොහොම හරි මෙයා මැරුණා. ඒ සරකාණි කියන මිනිස්සයා මලාට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා ඔය සරකාණි මැරුණේ සෝවාන් වෙලා කියලා. දැන් මේක ආරංචි වෙනවා ශාක්‍ය වංශයේ උපාසක මහත්තයෙක් ඉන්නවා මහානාම කියලා. මහානාම පන්සලට ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට කියන බුදුහාන්නේ දැන් ඉතින් හරි ෂෝක්නේ. බීලා කෙනෙක් මලාට පස්සේ ඔබ වහන්සේ කියන්නේ සෝවාන් වෙලා මලේ කියලා. දැන් ඉතින් කවුදව මේ කෙබුල්වත් නුර සෝවාන් නොවි මැරෙන්නේ, ඔක්කොම මැරෙන්නේ සෝවාන් වෙලා තමයි කිව්වා. භාගතුන් වහන්සේ වදාලා මහානාම සරකාණි බිව් බවත් මම දන්නවා. නමුත් සරකාණි බීමත්කම නතර කළා. නතර කළා මගේ ළඟට ආවා. ඇවිල්ලා සරකාණි මට කිව්වා මං ආයේ කවදාවත් බොන්නේ නැහැ, බුදුහාන්නේ මට ධර්මයේ දේශනා කරන්න. මම සරකාණිට බණ කිව්වා. අනාගාමී තත්ත්වයට එනකන් අනාගාමී තත්ත්වයේ දක්වා බණ කිව්වා. නමුත් මහානාම සරකාණි සෑහෙන කාලයක් බීලා බුද්ධිය හීන වෙලා තිබුණ නිසා පුළුවන් වුණේ සෝවාන් වෙන්න විතරයි කිව්වා. ඒ නිසයි මම කියන්නේ සරකාණි මරුණේ සෝවාන් වෙලා කියලා. දැන් පින්නතුනි කෙනෙක් වරදක් කළාම ඒ වරද විතරනේ සමාජගත වෙන්නේ. නමුත් ඒ පුජ්‍යලයි යම් කිසි දවසක වරදින් මිදිලා හොඳ පැත්තට ආවොත් ඒ පැත්ත ගැන කතා කරන ලෝක සමාජය කවුරුත් නැහැ. ඒ සමාජයේ හැටි. හැබැයි සරකාණි බීමත්කම නතර කරලා නියම කෙනා ගාවට ගියේ. කා ගාවටද? බුදුහාමුදුරුවෝ ගාවට. වෙන කෙනෙක් ගාවට ගියා නම් බීලා තවත් වෙනවද මෙතන කියලා එහෙම කතා කියන්න පුළුවන්. ඉතින් මේ කියන්නේ පින්නතුනි සද්ධානුසාරී ධම්මානුසාරී පුජ්‍යලයන්ගෙන් පටන් අරගෙන රහතන් වහන්සේ දක්වා කරුණ පින්නතුනි බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළා තියෙනවා. දැන් දීර්ඝ කාලයක් තිස්සේ තෙරුවන් සරණ ගිහිල්ලා හිටපු
සරකානේ දුගතිගාමී නොවන බව තමයි බුදුරජාණන් වහන්සේ පින්නතුනේ මෙහිදී පැහැදිලි කළේ. දැන් මෙතනින් තේරුම් ගන්න එපා බීපු මිනිහටත් සෝවාන් වෙන්න පුළුවන්ද මේ ආදි වශයෙන් පින්නතුනේ බිබීමේ වැඩේ කරන්නට බෑ. යම් කිසි කෙනෙක්ගේ භීමත්කම නතර කරලා ආර්ය මාර්ගයට ආවොත් නිවන් දකින්න බැරි කමක් නැහැ. කෙනෙක් වරදක් කළා කියලා ඒ පුජ්‍යලයා සදාකල් ලෝකෙ පින්නතුනේ වැරදි කාලයක් කියලා අයින් කරන්නට බෑ. ඒ පුජ්‍යලයා කල්පනා කළා එක්ක වරදින් මිදෙනවා. එහෙම නැත්නම් කවුරු හරි කල්යාණ මිත්‍රයෙක්ගේ ආශ්‍රයෙන් පින්නතුනේ වරදින් මුදවන්න පුළුවන්. ඒ කල්යාණ මිත්‍රයා වරදින් මුදවන්න පුළුවන් ඒ කෙනාව. කොහොම හරි කමක් නැහැ පින්නතුනේ හොඳ පැත්තට ආවනම් එදා ඉඳලා පින්නතුනේ පැරණි වැරදි කරන්නේ නැහනේ. මේ කියන්නේ භාගතුන් වහන්සේගේ බොහොම ලස්සන කියලා කියන්නේ උන්වහන්සේ බරදක් කළා කියලා ඒ පුජ්‍යලයා සදහටම පින්නතුනේ මේකෙන් අයින් කළේ නැහැ. වැරද්ද වශයෙන් දැකලා ධර්මානුකූලව පිළියම් කරගෙන මේ සසුන තුල පින්නතුනේ කටයුතු කරනවා නම් ඒ කෙනාට ඕන තරම් මේ ශාසන ඉඩ තියෙනවා. පින්වත්නි සෝතාපන්න භාවයට පත්වෙච්ච ගෘහස්ත ඒ කියන්නේ ගිහි අය ඉන්නව නම් ඊට වඩා ලාභාල අවස්ථාවන සද්ධානුසාරී ධම්මානුසාරී ගෘහස්තයන් නොවීමට කිසිම හේතුවක් නොවන බව සෝවාන් භාවයේ පමණක් නෙවෙයි සකෘදාගාමී භාවයේ පවා ගෘහස්ත කාම්භෝගී ගිහි ඇත්තන්ට ළඟා කරගන්න පුළුවන්. සකෘදාගාමී තත්ත්වේ පවා. අනාගාමී හරියත් අවස්ථාවලදී තවදුරටත් පින්නතුනේ ඒ ඇත්තා කාම්භෝගියෙක් නොවන බව පින්නතුන් දන්නවනේ. අනාගාමී ගෘහස්ත ගිහි පුජ්‍යලයා පින්නතුනි බ්‍රහ්මචාරී කෙනෙක්. ඒ අනාගාමී අවස්ථාවේදී කාමරාග සංයෝජනයේ ප්‍රහාණය වෙලා තියෙන නිසා පින්නතුනි බ්‍රහ්මචාරී ජීවිතයට નિરાයාසයෙන්ම පින්නතුනි පැමිණෙනවා. ඒ කියන්නේ ඒ වෙනකොට කාම්භෝගී ජීවිතයෙන් පින්නතුනි ඔහු මිදෙනවා. මෙන්න මේ කාරණාව තේරුම් ගන්න බොහොම ලස්සන වැදගත් සූත්‍රයක් තියෙනවා පින්නතුනි මේ මිගසාලා කියලා සූත්‍රයක්. ඒ මිගසාලා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දවසක් පින්නතුනි ආනන්ද හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිනවා. ඒ පිණ්ඩපාතේ වඩිනකොට වඩිනවා උන්වහන්සේ මේ මිගසාලා කියන උපාසිකාවේ ගෙදරට. ඒ වැඩම කළාට පස්සේ මිගසාලා උපාසිකාව ආනන්ද හාමුදුරුවන්ට කියනවා මෙන්න මෙහෙම දෙයක්. ආනන්ද හාමුදුරුවනේ මගේ තාත්තගේ නම පුරාණ. ඒ පුරාණ කියන්නේ මගේ තාත්තා ආනන්ද හාමුදුරුවනේ තාත්තා මරණයට පත් වෙනකොට ගත කරමින් හිටියේ බ්‍රහ්මචාරී ජීවිතයක්. ඒ කියන්නේ ස්වාමි දිනියක් නැහැ. තමන්ගේ තනියෙන්ගේ ජීවිතය ගත කරනවා පින්නතුනේ බ්‍රහ්මචාරී ජීවිතය. එතකොට පුරාණ කියන මගේ තාත්තා බ්‍රහ්මචාරී. ආනන්ද හාමුදුරුවනේ තාත්තා මිය ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ තාත්තා ගැන කියනවා තාත්තා සකෘදාගාමී තත්වයට පත් වෙලා තුසිත කායිකව උපත ලබා තියෙන බව බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ වගේම ආනන්ද හාමුදුරුවනේ මගේ තාත්තගේ මල්ලි ඒ කියන්නේ බාප්පා එයාගේ නම තමයි ඉසිදත්ත. ඒ ඉසිදත්ත කියන බාප්පත් අබ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළා. ඒ කියන්නේ ස්වාමි දිනියක් ඉන්නවා. ඒ ස්වාමි දිනියකින් විතරක් සතුටු වෙමින් ඒ කියන්නේ සදාර සන්තුෂ්ටිය. එහෙම ගත කරමින් කටයුතු කරන ජීවිතයට කියනවා පින්නතුනි අබ්‍රහ්මචාරී ජීවිතය කියලා. සොකීය බිරිඳ හා සතුටු වෙමින් ඉන්න කෙනෙක්. ආනන්දහන්නේ බාප්පත් මරණයටපත් වුණා. ඔහු ගත කළේ අබ්‍රහ්මචාරී ජීවිතයක්. බුදුහාමුදුරු දේශනා කළා බාප්පත් තාත්තගේ පුතනට මේ කියන්නේ තුහිත කායක දිවි ලෝකෙ තුල ඉපදුනා කිව්වා. මට තියෙන ප්‍රශ්නේ තමයි ආනන්ද හාමුදුරුවනේ
තාත්ත පිළිබඳව ප්‍රශ්නේ නෙවෙයි මට මේ තියෙන්නේ බාප්පා පිළිබඳව ප්‍රශ්නේ. ඒ කියන්නේ පින්නතුනි දැන් තාත්තා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළා සකු르දාගාමී තත්වයටපත් වෙලා තුහිත කායක දිවි ලෝකෙ ඉපදුනා. ඉසිදත්ත කියන බාප්පා අබ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළා ඒ සකු르දාගාමී තත්වයටපත් වෙලා තුහිත කායක දිවි ලෝක තුල උප්පත්ති ලැබුවා. මේ අහන්නේ බාප්පා කොහොමද තාත්තගේ පුතනටම ගියේ කියලා. ආනන්ද හාමුදුරුවෝ කල්පනා කළා මේකට උත්තරේ තියෙන භාග්‍යතුන් වහන්සේ ළඟ. උන්වහන්සේ පින්නතුනි විහාරයට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මං උදේ පිණ්ඩපාතේ වැඩියා. එතකොට බුදුහාමුදුරුවනේ මිගසාලා උපාසිකාවේ ගෙදරටත් වැඩම කළා. ඇය බුදුහාන්නේ මේ වගේ ප්‍රශ්නයක් ඇහුවා. එතන බුදුහාමුදුරුවෝ මතක් කරනවා ආනන්ද මිගසාලා උපාසිකාව බාහිර ස්වරූපේ බලලයි ඔය කතාව තීරණය කරලා තියෙන්නේ. නමුත් මෙතන තියෙන එකම දේ තමයි ආනන්ද මේ පුරාණ කියන තාත්තා සීලෙන් බොහොම උසස්. බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළේ. නමුත් ආනන්ද ඉසිදත්ත කියන බාප්පා අබ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළේ නමුත් ඔහු ප්‍රඥාවෙන් උසස් කෙනෙක්. දැන් තාත්තා සීලෙන් උසස් බාප්පා ප්‍රඥාවෙන් උසස්. එතකොට පින්නතුනේ තාත්තා ඉහළට ගියේ මොකෙන්ද? තාත්තා සීලෙන් ඉහළට ගිහිල්ලා සීලෙන් ප්‍රඥාව පින්නතුනේ පිරිසිදු කරගත්තා. ඉසිදත්ත කියන බාප්පා අබ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළා. ඔහු ප්‍රඥාව තියෙනවා ප්‍රඥාවෙන් ඔහු සීලය පිරිසිදු කරගත්තා. දැන් පින්නතුන්ට තේරෙනවා ගෘහස්ත කාම්භෝගී ජීවිතයක් ගත කළාට සකෘදාගාමී තත්ත්වයටපත් වුණා අබ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළා. ඒකමක් නිසාද? පින්නතුනි ප්‍රඥාවෙන් උසස් වෙනකොට සීලය කියන එක පාරිශුද්ධත්වයට පත් කරගත්තා. තාත්තා සීලය උසස් කරගෙන ඒ කියන්නේ සීලයෙන් ප්‍රඥාව පිරිසිදු කරගත්තා. ප්‍රඥාව නිසා සීලය පිරිසිදු කරගත්තා. මෙතන තියෙන පින්නතුනි බ්‍රහ්මචාරීව විසුවාද නැද්ද කියන එක නෙවෙයි සද්ධර්මයේ ඇසීමත් ඒ සද්ධර්මයේ බොහෝ කොට ඇසීමත් සම්‍යක් දෘෂ්ටික භාවයට පත්වීමත් ඒ සද්ධර්ම මනසිකාරයේ තුලින් ඔහුට ඇතිවෙන ප්‍රීතියත් පින්නතුනි වටින්නේ. ධර්මය අහනකොට මේ සිතට පින්නතුනි මහා පුදුමාකාර සතුටක් දැනෙනවනේ ප්‍රමෝදයක් දැනෙනවනේ. එතකොට ගිහි කාම්භෝගී ජීවිතයකට සකෘදාගාමී ඵලය ලැබීමට ඉඩ ප්‍රස්තාව තියෙන බව පින්නතුන දැන් මේ කතාවෙන් තේරෙනවා. එතකොට එබදු සකෘදාගාමී තත්ත්වයක් වැනි දෙයක් ගෘහස්ත ගිහියෙකුට පින්නතුනි ලබා ගන්නට පුළුවන් නම් එබදු වටිනාකමක් මේ ශාසනයේ ලාභාල අවස්ථා දෙක ගැන ඒ කියන්නේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන අවස්ථා දෙක පිළිබඳව හොඳින් කරුණු වටහා ගැනීම ගිහි පැවිදි අපි කොයි කාටත් පින්නතුනි වටිනවා. එතකොට තේරුම් ගන්න ඕනේ පින්නතුනි සද්ධානුසාරී ධම්මානුසාරී පුජ්‍යලයන් තුල පිහිටන මූලික ගුණාංග පහක් තියෙනවා. මූලික වශයෙන් පිහිටන ගුණාංග පහක් තියෙනවා. ඒ තමයි ඉන්ද්‍රියන්ගේ වැඩිම පින්නතුනි. ඒ මොනවද? ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. මේ ඉන්ද්‍රිය ධර්ම. එතකොට මේ ඉන්ද්‍රිය ධර්ම පහ අඩුවෙන්ම බඩපු දෙන්න තමයි පින්නතුනේ දිනු කරපු දෙන්න තමයි සද්ධානුසාරී ධම්මානුසාරී. ඉන්ද්‍රිය ධර්ම තවත් දිනු කළොත් එයා සකෘදාගාමී. ඉන්ද්‍රිය ධර්ම තවත් දිනු කළොත් අනාගාමී. ඉන්ද්‍රිය ධර්ම තවත් දිනු අන්තිමට දිනු කරපු කෙනාට තමයි ඒක රහතන් වහන්සේ කියලා කියන්නේ. එතකොට තේරුම් ගන්න ඕන පින්නතුනි සද්ධානුසාරී ධම්මානුසාරී මේ අවස්ථා දෙකේදී තියෙන්නේ මේ ඉන්ද්‍රියන්ගේ සරලම අවස්ථාව කියන එක.
බුද්ධ ශ්‍රාවකයෙක් වෙනව නම් මේ ඉන්ද්‍රියන් පුජ්‍යලයන් තුළ වැඩිම ආරම්භුනොත් පමණයි පින්නතුනි ඉහළට යන්න පුළුවන්කම. ඉන්ද්‍රිය ධර්මයේ ආරම්භුනොත් පමණයි. එතකොට ඉන්ද්‍රිය ධර්මයන්ගේ ආරම්භක අවස්ථාව තමයි සද්ධානුසාරී ධම්මානුසාරී කියලා කියන්නේ. දැන් අපි බලමු පින්නතුනි ඉන්ද්‍රිය ධර්ම පළවෙනි එක තමයි ශ්‍රද්ධා. ශ්‍රද්ධා කියලා කියන්නේ පින්නතුනි අපි පන්සලකට ගිහිල්ලා ඒ දකින ආගමික ශ්‍රියාව පින්නතුනි ඒක ශ්‍රද්ධාව නෙවෙයි. ඇති වෙන පහන හැඟීමක් තියෙනවනේ අපිට පන්සලකට ගියාම. අපි ඒක හොඳ නෑ කියන එක නෙවෙයි. නමුත් ශ්‍රද්ධාව කියලා බුදුහාමුදුරුවෝ තව ඉස්සරහට ගිහිල්ලා පින්නතුනි විස්තර කළේ. ඒක මොකක්ද කියලා පින්නතුන් දන්නව? සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින්. ඒ ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්බෝධිය නැත්නම් බුද්ධත්වයේ පින්නතුනි විශ්වාස කිරීම. භාගතුන් වහන්සේ සියලුම කෙලෙස් සිතින් ප්‍රහාණයට පත් වෙන තුරාවට ලෝකෙට කිව්වේ නැහැ පින්නතුනි බුදු වුණා කියලා. යම් දවසක භාගතුන් වහන්සේට වැටහුණා මගේ සිතින් දැන් සියලුම කෙලෙස් ප්‍රහාණයට පත් වෙලා කියලා. එදා තමයි බුදුහාමුදුරුවෝ ලෝකෙටම කිව්වේ බුද්ධත්වයට පත් වුණා කියලා. අනේ සාතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ පිළිබඳව යම් කෙනෙක් විශ්වාස කරනවා නම් පින්නතුනේ ඒකට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. පින්වත් හේතු යුක්ත සහිතව කරුණු දෙන ශ්‍රද්ධාව තහවුරු කරගන්නට හැකි වූ අවස්ථාව තමයි සෝතාපන්න භාවයට පස්වෙන අවස්ථාව. නමුත් මේ සද්ධානුසාරී ධම්මානුසාරී පුජ්‍යලයා පින්නතුනේ මේ දෙන්න එහෙම මේ කරුණු දැනගෙන පැහැදිච්ච අය නෙවෙයි. මේ ඇත්තන්ට ඒ කියන්නේ සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නට තියෙන්නේ ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් විතරයි. කාබ්ලිමද භාගතුන් වහන්සේ පිළිබඳව. තථාගත චේතස්ස සද්ධාමත්තං ප්‍රේමත්තං භවිස්සති. ඒ කියන්නේ පින්නතුනි භාගතුන් වහන්සේ පිළිබඳව තියෙන ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් විතරයි. එහෙම කරුණු දැනගෙන පැහැදිච්ච අය නෙවෙයි. එතකොට ඒ කියන්නේ සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නගේ ශ්‍රද්ධාව ඒ තරම් තහවුරු වෙච්ච එකක් නෙවෙයි පින්නතුනි. තෙරුවන පිළිබඳව ඒකාන්ත නිෂ්ඨාවකට තාම මේ දෙන්න පින්නතුනි පැමිණලා නැහැ. නමුත් තේරුම් ගන්න ඕනේ ශ්‍රද්ධාව කියන එක තහවුරු වෙලා නැතත් මේ දෙන්නගේ කුසලයේ වැඩෙන්න පින්නතුනි ආරම්භ වෙලා තියෙන්නේ. ලස්සන තැනක් නේ. ශ්‍රද්ධාව තහවුරු වෙලා නැතත් පින්නතුනි කුසලයේ වැඩෙන්න ආරම්භ වෙලා තියෙන්නේ. මේ දෙනාගේ ශ්‍රද්ධාව සුගතිගාමී වීමට පමණක් යමු පුජ්‍යලයාගේ ශ්‍රද්ධාවට වඩා පින්නතුනි මුහු කරා ගිහිලා තියෙනවා. ඒක කියන්නේ උන් පිළිබඳව සම්බෝධි පරායන. ඒ කියන්නේ මේ අත්ංගේ ශ්‍රද්ධාව නිවන පැත්තටම පින්නතුනි යමු වෙලා තියෙන්නේ. මේ අත්ංගේ ශ්‍රද්ධාව නිවන පැත්තටම යොමු වෙලා තියෙන්නේ. ඒ ශ්‍රද්ධාව කවදා හෝ දවසක පින්නතුනි කෙලවර වෙන්න ඕනි ප්‍රඥාවෙන්. ශ්‍රද්ධාවේ කෙලවර පින්නතුනි ප්‍රඥාවයි. ඊළඟට දෙවෙනි ඉන්ද්‍රිය තමයි පින්නතුනි විරිය ඉන්ද්‍රිය. විරිය කියලා කියන්නේ මේ කුසලයේහි උත්සාහවත් වීම. වීරිය කියලා කියන්නේ. එතකොට ආරද්ධ විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය. ඒ කියන්නේ අකුසලය කියන එක බැහැර කරන්නත් කුසලය කියන එක උපදවන්නටත් උත්සාහ වීම තමයි පින්නතුනි මේකෙන් අදහස් කරන්නේ. දැන් කුසලයේ තුල උත්සාහය පින්නතුනි අර්ථාර්ථක වෙනකොට නැවත නැවත සංවරයට පැමිණීමට මේ ශාසනය ඉඩ තියෙනවා ශාසනයේ. ඒකනේ කිව්වේ ආයස් අච්චයන් අච්චේතෝ දිස්වා යථා ධම්මං පටිකරෝති. වැරද්ද වශයෙන් දැකලා කෙනෙකුට හදාගන්න පුළුවන් නම් ඒකත් පින්නතුනි දියුණුවක් වෙනවා. ඒ කියන්නේ
දැන් සමහරව ඉන්නවා හරිමාවතේ කාලයක් පින්නතුනි ගමන් කරනවා. හැබැයි ඊට පස්සේ හරිමඟ ඉක්මෙනවා. ඒ කියන්නේ ඒ මාවතෙන් හොඳ පැත්තෙන් පිටපයින්නවා. අනේ ඒ හොඳ පැත්තෙන් පිටතට පැමිණියට පස්සේ තේරුම් ගන්න ඕනේ මගේ දැන් හරිමඟ ඉක්මලා මම යන්නේ නිවැරදි මාවතේ නෙවෙයි මම යන්නේ. ආන්න එතකොට ඒක Taman තේරුම් අරගෙන හරි පැත්තට මේ ජීවිතේ ආපහු යොදව ගන්න ඕනේ. වැරද්ද වශයෙන් කෙනෙක් දකින්න පුළුවන්. වැරද්ද වශයෙන් දැකලා පින්නතුනි ධර්මානුකූලව පිළියම් කරන කෙනාට මේ ශාසන ඉඩ තියෙනවා. ඒ කියන්නේ කුසලයේ තුල ජීවිතේ අසාර්ථක වෙනකොට හරි පැත්තට පින්නතුනි ගන්න පුළුවන්කම තියෙනවා. පින්වත්නි මේ විදියට පුජ්‍යලයා තුල නිවැරදි භාවයේ සඳහා ඇති උත්සාහය ආරඹුණු අවස්ථාව සද්ධානුසාරී ධම්මානුසාරී වශයෙන් පින්නතුනි හඳුන්වනවා. ඊළඟට තුන්වෙනි ඉන්ද්‍රිය තමයි පින්නේ සති. සති කියලා කියන්නේ ඒ තමන්ගේ පටන්ගත්තු වීරිය නොසිදී දිගටම පවත්වන්නට නම් අවශ්‍ය කරනවා පින්නතුනි මොකද්ද? සිහිය ඕන කරනවා. ඒ වීරිය සිඳෙන්නේ නැතුව මැදදී කැඩෙන්නේ නැතුව පින්නතුනි බිඳෙන්නේ නැතුව තියාගන්න අවශ්‍ය කරනවා සිහිය. දැන් සමහරුන්ගේ වීරිය පින්නතුනි මැදක් හරියදී කැඩෙනවනේ. දැන් අපේ මහ බෝසතාණන් වහන්සේත් පින්නතුනි මහා පුදුමාකාර විදිහට වීරිය කළානේ. ඒ වීරිය ගැන ආයෙ කතා කරන්න දෙයක් නෑ පින්නතුනි. මහා පුදුමාකාර දත් පිටි කාගෙන මේ දිව උඩුතලයට තද කරගෙන ආපු හැම අකුසල චේතනාවක්ම විතරකයක්ම පින්නතුනි කාමාදී විතරක මහා පුදුමාකාර හිතින් බැහැර කරන්න පින්නතුනි වෙහෙසක් ගත්තා. ඒකට බුදුහාමුදුරු දේශනා කරනවා ඊළඟට තමයි සමාධිය. එතකොට සද්ධා, විරිය, සති ඊළඟට සමාධිය. සමාධි කියලා කියන්නේ පින්නතුනි නිර්වාණය උදෙසා එකඟ වුණු මානසික ඒකාග්‍රතාවයක් ඇති කරගන්න. නිවන ඒ කියන්නේ නිර්වාණය අරමුණු කරගෙන මානසික ඒකාග්‍රතාවයක් ඇතිවීම. ඒකඟතාවය යම් තරමක ඇතිවීම සද්දින්ද්‍රිය පින්න තමයි කියන්නේ සමාධින්ද්‍රිය ආරම්භයයි. තවත් කියනවා නිර්වාණය උදෙසා එකඟ වූ මානසික තත්ත්වයක් පින්නතුනි වර්ධනය වෙනවා. ඒතර බුදුහාරු දේශනා කරන මේ ගිහි සෝතාපන්න පුජ්‍යලයාගේ සුවිශේෂී මානසික ධර්ම හතරක් ගැන සඳහන් වෙනවා. ඒ තමයි පින්නතුනි බුදුහාමුදුරුවෝ පිළිබඳව, ධර්මයේ පිළිබඳව, සංඝයා පිළිබඳවත් ආරේකාන්ත සීලය, ආජීවෂ්ටමක සීලය. මෙන්න මේ ධර්ම ජීවිතයේ තුල පින්නතුනි වෙහසක් නැතුව පහසුවෙන් ලබාගෙන දැහැමි සුඛ විහරණයක් සඳහා සෝතාපන්න පුජ්‍යලයාගේ විශේෂ ගුණ හැටියට පින්නතුනි පුරුදු කරන්න පුළුවන්. නිවන අරමුණු කරගත්තු කුසල සිතේ පින්නතුනි ඒකාග්‍රතාවය තමයි සමාධිය කියලා කියන්නේ. ඒ සමාධිය නිවන පැත්තට යොමු වෙච්ච එකක් වෙන්න ඕනේ. ඊළඟ අන්තිමට පින්නතුනි ප්‍රඥා කියලා කියන ප්‍රඥා කියලා කියන්නේ මේ අපි මේ පොතපතින් ලබා ගන්න දැනුම නෙවෙයි. ඒක හොඳ නෑ කියන එක නෙවෙයි පින්නතුනි. බුදුහාරු දේශනා කරන මේ දුක කෙලවර කිරීමෙන් ලබන නිවන් අවබෝධය මුල් කරගත්තු ප්‍රඥාවක් තියෙන්න ඕනේ. මගේ මේ ප්‍රඥාව, මගේ මේ දැනුම මේ දුක කෙලවර කරන්න. නැතුව මේ තවත් දුකකට පින්නතුනි වැටෙන්නට නෙවෙයි. දැන් භාගතුන් වහන්සේ වදාලා මේ අපිට ලැබිච්ච පංචස්කන්ධයක් තියෙනවනේ. මේ ලැබිච්ච පංචස්කන්ධයේ දෙස නිත්‍ය ආදී වශයෙන් බැලුවොත් අනාගතයේ පින්නතුනි ආපහු එකක් සකස් වෙන්න පුළුවන්. එසා බුදුහාරු දේශනා කරනවා අතීත පංචස්කන්ධය කියන එක ඉක්මලා ගියා, අනාගත පංචස්කන්ධය තාම ආවේ නැහැ. ඉරිසක් කරන්න ඕන එකම දේ තමයි මොකද්ද? අතීතේ ලුහුබැඳ යන්න එපා. ඒ කියන්නේ අතීතේ මම මෙබඳු රූපයක් ඇතුව හිටියා, මෙබඳු වේදනාවක්, මෙබඳු සංඥාවක් ඇතුව හිටියා කියලා ඒ පිළිබඳව පින්නතුනේ හිත පිහිටව ගන්නවා.
විතරක් නෙවෙයි වේගන හිතලා සතුට වෙනවා පින්නතුනි. අනාගතයේ කියන එක පින්නතුනි ප්‍රාර්ථනා කරන්නේ කොහොමද? අනාගතේ ප්‍රාර්ථනා කරන මම අනාගතේ මෙබඳු රූපයක් ඇතුව, මෙබඳු වේදනාවක් ඇතුව, මෙබඳු සංඥාවක්, මෙබඳු සංස්කාරයක්, මෙබඳු විඥානයක් ඇතුව ආදී වශයෙන් හිතලා ඒ පිළිමදව පින්නතුනි හු හිතලා පිටවල ඒ පිළ සතුට වෙනවා. ඒක ප්‍රාර්ථනා කරන්නත් එපා. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? කරන්න ඕනේ එකම දේ තමයි පින්නතුනි වර්තමාන ලැබිච්ච මේ කුණුකයක් තියෙනවනේ. දැන් මේ ලැබිච්ච එකක්. මේකේ තියෙන අනිත්‍යතාවයේ විදර්ශනා නුවණින් ප්‍රඥාවෙන් හොඳින් අවබෝධ කරගත්තට පස්සේ ඔහුට වැටහෙනවා මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේවත් නෙවෙයි කියලා පින්නතුනි ඔහු මේ පංචස්කන්ධය කියලා පින්නතුනි කලකිරෙනවා. කලකිරුණොත් ඒ පුජ්‍යලයා ආපහු පින්නතුනි මේ පිළිබඳව සිතක් කලවයිද? නෑ. කවදාවත් සිත තැලවීමක් කරන්නේ නෑ. ඒ කලකිරෙනවනේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මේ ප්‍රඥාව කියලා කියන්නේ මේ රූප, ශබ්ද ආදී අරමුණු ඒ වගේම විඥාන, ස්පර්ශ, වින්දන යන මේ සමස්ත අධ්‍යක්ීම් ලෝකයේ වෙනස් වෙන ස්වභාවය කියන එක යම් කිසි කෙනෙකුට වටහා ගන්න පුළුවන් නම් පින්නතුනේ ඒක තමයි ප්‍රඥාවට පැමිණීම කියලා කියන්නේ. ඒකට සද්ධානුසාරී ධම්මානුසාරී කියන මේ පුජ්‍යලයන්ට අනිත්‍යතාවය ඒ තරම් හරියට ඒත්තු ගිහිල්ලා නැති වුණත් පින්නතුනි ලෞකිකත්වයේ තුල ස්ථිරසාර බවක් නැති බව ඔවුන් හොඳට අවබෝධ කරගෙන තියෙනවා. අනිත්‍යතාවය කියන එක හරියට තේරුම් නැති වුණාට ලෞකිකත්වයේ තුල ස්ථිරසාර බවක් නැති බව පින්නතුනි තේරුම් අරගෙන තියෙනවා. ඒක ලොකු දෙයක් නේ. එතකොට සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න නිවන් මගට බැසගත්තු දෙන්නෙක්. ඒ කියන්නේ මේ සියලු ධර්මතා වෙනස් වෙනවා. වෙන පැත්තකට පෙරලෙනවා. මේ ආදී වශයෙන් මේ ටික කල්පනා කරනකොට පින්නතුනි ප්‍රඥා ඉන්ද්‍රිය ආරම්භය කියන එක සිද්ධ වෙලා තියෙනවනේ. ඉන්ද්‍රියන් සහ මෙන්න මේ ඉන්ද්‍රියන් පහ යම් පුද්ගලයෙක් තුළ පින්නතුනි වැඩිවීමට ආරම්භුනොත් ආරම්භලා තියෙනව නම් ඒනේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම පහ දියුණු වෙන්න, ඒ කියන්නේ වැඩෙන්න ආරම්භ වෙලා තියෙනව නම් බුදුහාමුදුරු දේශනා කරනවා ඔවුන් සද්ධානුසාරී ධම්මානුසාරී තත්වයට පත් වූවෙක් ලෙස තමයි පින්නතුනි ගණන් ගන්නේ. මේ ඉන්ද්‍රිය ධර්ම වැඩිීමේ මූලික අවස්ථා දෙකයි. නිවන් මගට යමු උනත් බුදුහාමුදුරු දේශනා කරන මේ සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නගේ යම් යම් දුර්වලතා පින්නතුනි දකින්න පුළුවන්. ඒ මොනවද? එක න බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ පිළිබඳව තහවුරු ලෙස පිළිගන්නට තරම් වැටහීමක් මොවුන් තුල නැහැ. තියෙන්නේ පින්නතුනි මොකද්ද? ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් විතරයි. කව පිළිබඳ? භාගතුන් වහන්සේ පිළිබඳව. කරුණ දැනගෙන වැටහිච්චයි නෙවෙයි. කරුණ දැනගෙන අවබෝධ කරගත්තු අයත් නෙවෙයි පින්නතුනි. නමුත් ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් තියෙනවා. දෙවෙනි එක තමයි තියෙන දුර්වලතාවය න ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ඒ කියන්නේ ධර්මයේ පිළිබඳව කරුණු දැනගෙන පැහැදීමක් මොවුන් තුල පිහිටා නැහැ. නමුත් මොවුන් දන්නවා මොකද්ද? නිවන අවබෝධ කළ යුතුයි. එනම් මේ සසර නිමා කළ යුතුයි කියන එක දන්නවා. තේරුම් ගන්න ඕන පින්නතුනි ධම්මානුසාරී පුජ්‍යලයාගේ ධර්ම ප්‍රසාදය සද්ධානුසාරී පුජ්‍යලයාගේ ධර්ම ප්‍රසාදයට වඩා වැඩි. ඊළඟ දුර්ලභක තමයි න සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. කියන්නේ සංඝයා පිළිබඳවත් කරුණු දැනගෙන පින්නතුනි ඇති වුණු ප්‍රසාදයක් මේ දෙන්නට නැහැ. හතුන් එක තමයි නච විමුක්තියාච සමන්නාගතෝ හෝති. ඒ කියන්නේ මේ දෙන්න විමුක්තියෙන් පින්නතුනි සමන්නාගත වෙන්නෙත් නැහැ. පස්වෙනි එක තමයි වැදගත් පින්නතුනි
පඤ්ඤායච අස්ස දිස්වා ආසවා පරික්කේන. ඒ කියන්නේ මේ ධම්මානුසාරී සද්ධානුසාරී දෙන්න ප්‍රඥාවෙන් දැකලා එකදු ක්ලේශයක්වත් පින්නතුනි ප්‍රහාණයට පත් කළත් නැහැ. එකදු ක්ලේශයක්වත් ප්‍රහාණයට පත් නොකළ අයකට උනත් මතක තියාගන්න පින්නතුනි මේ ශාසනය ඕනතරම් ඉඩ තියෙනවා. දැන් මේ සද්ධානුසාරී ධම්මානුසාරී පුජ්‍යලන්දට පවතින පින්නතුනි මේ දුර්ලභම් පහනේ මේ කිව්වේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පිළිබඳව තියෙන සද්ධා මාත්‍රයක් විතරයි. ධර්මයේ පිළිබඳවත් එහෙමයි, සංඝයා පිළිබඳවත් එහෙමයි, විමුක්තිය පිළිබඳවත් එහෙමයි. ඒ වගේම අන්තිම ප්‍රඥාවෙන් දැකලා එකදු ක්ලේශයක්වත් ප්‍රහාණය කළත් නැහැ. මේ දුර්ලභම් තියුණට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මේ කියන විශේෂත්වයන්ට මේ පුජ්‍යලයා පින්නතුනි සුදුසු වෙනවා. සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න මෙන්න මේ කියන විශේෂත්වයන් සුදුසු වෙනවා. මොකද්ද? අගන්තා නිරයන් සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න නිරයගාමී තත්වයට පින්නතුනිපත් වෙන්නේ නැහැ. දෙක අගන්තා පෙත්ති විසයන්. එබඳු කෙනෙක් പ്രേත ආත්ම භාවයට පින්නතුනිපත් වෙන්නේත් නැහැ. තුන්වෙනි එක අගන්තා තිරච්ඡාන යෝනින් ත්‍රිසං බවට පත් වෙන්නේත් නැහැ. හතර අගන්තා අපායන් දුග්ගති විනිපාතං. ඒ කියන්නේ එවැනි කෙනෙක්ගෙන් දුගතිගාමී වීමක් බලාපොරොත්තු වෙන්නත් බෑ. සැපයෙන් පින්නතුනි පිරිහීමකට පත් වෙන්නේත් නැහැ. කවුද? සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න. පස්වෙනි එක තමයි ඔක්කන්තෝ සම්මත්ත නියාමං සප්පුරිස භූමින් ඔක්කන්තෝ වීතිවත්තෝ පුතුජන භූමින්. ඒ කියන්නේ පින්නතුනි මේ දෙන්න පුහුදුන් භූමිය ඉක්මවලා සත්පුරුෂ භූමියට පින්නතුනි පැමිණ දෙන්නෙක්. පෘථග්ජන භූමිය ඉක්මවලා සත්පුරුෂ භූමියට පැමිණ දෙන්නෙක්. ඒ කියන්නේ ලෝකේ පුජ්‍යලයන් බුදුහාමුදුරුවෝ පින්නතුනි කොටස් තුනකට බෙදුවානේ. ඒ තමයි පෘථග්ජන භූමි, සත්පුරුෂ භූමි, ආර්ය භූමි කියලා. එතකොට මේ අනුව පින්නතුනේ මේ සද්ධානුසාරී ධම්මානුසාරී අය පෘථග්ජන නාමයෙන් හැඳින්වීමට සුදුසු නැහැ. ඒ කියන්නේ මෙවැනි කෙනෙකුගෙන් පින්නතුනි නිරේගාමී වීමට හෝ ත්‍රිසංගත වීමට හෝ പ്രേත විශේෂයකට යෑමට හෝ තරම් අකුසලයක් සිදු වීමට නුසුදුසු බව තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. ත්‍රිසං പ്രേත ලෝකයට යන තරම් පින්නතුනි අකුසලයක් සිදු වෙන්නේ නැහැ සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නගෙන්. අට හයවෙනි එක බුදුහාරු දේශනා කරනවා අබබ්බෝතාව කාලංකාතුං යාවන සෝතාපට්ටි ඵලං සච්ච කරෝති. ඒ කියන්නේ මේ පුජ්‍යලයන් සෝතාපට්ටි ඵලයට පත්වෙන තුරු මේ යන්නට නොසුදුසුයි කිව්වා. කොච්චර ලස්සනද බලන්නකෝ. සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න සෝතාපට්ටි ඵලයට පත්වෙන තුරු මේ යන්නට නොසුදුසුයි කිව්වා. ඒ කියන්නේ යම් දවසක පින්නතුනි මේ දෙන්න සෝවාන් ඵලයට පත් වෙනවා. සෝවාන් නෙවෙයි පින්නතුනි. නමුත් සෝවාන් මගට බැසගත්තු දෙන්නෙක් මේ. සෝවාන් මගට පිළිපන් දෙන්නෙක් මේ. කවුද? ධම්මානුසාරී සද්ධානුසාරී දෙන්න. ඊළඟට කියනවා ඒකනේ කිව්වේ ධම්මානුසාරිනෝ සද්ධානුසාරිනෝ සබ්බේතේ සම්බෝධි පරායනා කියලා. يعني නිවන පැත්තට යමු කිච්ච දෙන්නේ. බුදුහාරු දේශනා කරනවා ලස්සන උපමාවක් පින්නතුනි. ඒ කියන්නේ මේ ශාසනයට ඇතුළත් වෙන අය ගවරෑනක් නම් එහි ප්‍රීතෘත්වයේ මාතෘත්වයේ දරන්නේ කවුද පින්නතුනි? රහතන් වහන්සේලානේ. එතකොට අනාගාමී, සකු르දාගාමී, සෝතාපන්න පුජ්‍යලයෝ ගවරෑනක ක්‍රමයෙන් ගමන් කරන වයසින් අඩුවන ගවයන් හා සමානයි. නමුත් මේ ගවරෑනක ඉන්නවනේ පින්නතුනි එදවස උපන් වසුපැටව්. ගවරෑනක ඉන්නවා එදා දවසේම උපන් වසුපැටව්. අන්නේ එදා දවසේම උපන් වසුපැටියා හා සමානයි කවුද? සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න. එතකොට එදාම උපන් වසුපැටිවත් පින්නතුනි පීනන්න පුළුවන්ද බැරිද? එදා උපන් වසුපැටිවට පීනන්න පුළුවන්. හැබැයි ඒ වහුපැටියට නිකන් පීනන්න බෑ. එන වහුපැටිය කොහොමද පීනන්නේ?
පින්නතුනි වහුපැටිය පීනන්නේ ඉස්සෙල්ලා වහුපැටියගේ අම්මා ගඟෙන් එතර වෙනවා. ඒ එතර වෙනකොට ඒ පැටියා නැත්නම් එදවස උපන් වසු පැටියා පින්නතුනි අම්මගේ පිටිපස්සෙන් පීනනවා. වලිග ගෑවෙන නොගෑවෙන කාට ඌත් පිටිපස්සෙන් පීනනවා. එතකොට මේ වලිග ගෑවෙන නිසාද පින්නතුනි වහුපැටියට පීනන්න පුළුවන්? නෑ. එහෙනම් කුමක් නිසාද? මේ වහුපැටියගේ අම්මා ඔළුවත් උඩ තියාගෙන හඬ නගනගා තමයි ගඟෙන් ඉගුඩ වෙන්නේ. එහෙනම් දැන් වහුපැටිය පීනන්නේ මොකක් ඔස්සේද? පින්නතුනි අම්මගේ හඬ ඔස්සේ. අන්න සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න කියලා කියන්නේ එදවස උපන් වසුපැටව් වගේ. එතකොට සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න ඒ රහතන් වහන්සේලා දේශන, ඒ කියන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා දේශනා කළ මග අනුව ගිහිල්ලා සසරින් එතර වෙනවා. දැන් වහුපැටිය අම්මගේ හඬ අහලා කොහොම හරි පින්නතුනේ ගඟෙන් එතර වෙනවා. ඒ වගේ බුදුහාමුදුරු දේශනා කරනවා සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ ධර්මයේ විශ්වාස කරලා සංසාර සාගරයෙන් එතර වෙනවා. දැන් බැරි වෙලාවත් අම්මා ගගමැද්දි නතර කළොත් වහුපැටිය ගහගෙන යනවා. ඇයි? ඒ පිටිපස්සෙන් එන පැටිය පීනන්නේ අම්මගේ හඬ අහලානේ. එතකොට වහුපැටියක් දන්නවා ඉස්සෙල්ල යන්නේ මගේ අම්මා. ඒ නිසා වහුපැටියට කවුද විශ්වාස? අම්මා විශ්වාසයි. අපිට කවුද විශ්වාස? අපිට බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ ධර්මය අපිට විශ්වාසයි. වහුපැටියට අම්මගේ හඬ විශ්වාසයිනේ. අපිට පින්නතුනේ මේ මහරහතන් වහන්සේලා දේශනා කරපු ධර්මය අපිට විශ්වාසයි. ලස්සනයි පින්නතුනේ උපමාව. ඒක උපමාවෙන් පින්නතුන තේරුම් ගන්න පුළුවන් ඒ කාරණා මොකක්ද කියලා. ඊට පස්සේ දැන් සමාජයේ කෙනෙක් පින්නතුනේ කල්පනා කරන අපේ ඉතින් පෘථග්ජනයෝනේ ඔන්න ඔය පුළුවන් හැටියට පිනක් දහමක් කරගෙන ඉන්න එකයි තියෙන්නේ. මරුණාම මොන විදිහේ උපතක් ලබයිද කියලා අපි කවුද දන්නේ? මේ ආදී වශයෙන් පින්නතුනේ කල්පනා කරන පිරිසක් ඉන්නවනේ. නමුත් භාගතුන් වහන්සේ දේශනා කරනවා ආර්ය ශ්‍රාවකයෙක්ගෙන් කවදාවත් ජීවිතයේ අසරණ වීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. එහෙම අවසාන කාලේ ආර්ය ශ්‍රාවකයෙක් අසරණ වෙන්න නම් බුදුහාමුදුරුවෝ කවදාවත් පින්නතුනේ මේ ටික දේශනා කරන්නෙත් නැහැ. ඒ නිසා භාගතුන් වහන්සේ වදාලා ජීවිතයේ අවසාන කාලේ තමන් අර පුළුවන් කාලේ කරගත්තු කුසලයේ ගැන හිතලා හොඳින් සතුටු වෙන්න තමන්ට පුළුවන්කම තියෙන්න ඕනේ. සමහරු ඇඳන් උඩ අවුරුදු ගණන් මාස ගණන් මේ ලෝකෙන් යන්නම නොදී පින්නතුන තියාගෙන ඉන්නවා. එතකොට යම් කෙනෙක් හිතන මේ මොන කර්මයක්ද කියලා නෑ පින්නතුනේ. ඒක ගෙවන්න තියෙනවා නම් ඒක ඇඳ උඩ හරි ගෙවලයි මේ ලෝකෙන් යන්න ඕනේ. අපිට වුණා කියලා ඉක්මනට මේ ලෝකෙන් යන්න එහෙම පුළුවන්කමකුත් නෑ. දුකක් මොකක් හරි කර්මයක් විඳින තියෙනවා නම් ඒක ඇඳ උඩ හරි කමක් නෑ ගෙවලයි පින්නතුනේ යන්න ඕනේ. යම් කෙනෙක් අවසාන කාලය තුල කල්පනා කරනවා නම් ඒ කියන්නේ මොන කර්මයක්ද මැරෙන්නෙත් නැහැ ඉවරයක් වෙන්නෙත් නැහැ කියලා එහෙම හිතන්න එපා. මොකද එහෙම කතාවක් අහන්න අපේ බුදුරජාණන් වහන්සේ පින්නතුනේ අපිට දෙතිබ්බේ නැහැ. එහෙම කතාවක් කියනවා කියලා කියන්නේ පින්නතුනේ එතකොට අපි අසරණ වෙනවනේ. නමුත් ඒ අසරණ භාවයේ ජීවිතයේ අවසාන කාලේ බුදුහාරු එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙනම් අසරණ නොවි සරණක් වෙන්නම් බුදුහාමුදුරේ ටික දේශනා කළේ. නිසා අපිට පින්නතුනේ අවසාන මොහොතේ සරණ තියෙන්න ඕනනේ. ජීවිතේ මුල ඒ සරණ තමන්ට ලබා ගන්න බැරි වුණා වෙන්න පුළුවන්. නමුත් ජීවිතේ මැද හරිය තමන්ගේ සරණ ලබා ගත්තා. භාගතුන් වහන්සේගේ ධර්මයේ පිහිටින්. නමුත් අවසාන කාලෙනකොට පින්නතුනේ ඒ තිබුණු සරණ නැති වෙන්නේ කොහොමද? ඒක අපි විසින් ඒ දුක විඳින්න බැරි කමට පින්නතුනේ සමාට හිත කදාගෙන වැටෙනවා සමහරුන්ගේ. ඉතින් හොඳින් තේරුම් ගන්න ඕනේ යමක් ගෙවන්න තියෙනව නම් ඒක මේ ජීවිතයේ ගෙවලා තමයි පින්නතුනේ ඊළඟ ජීවිතයට යන්න වෙන්නේ. නැවත මේ ආපහු
පංචස්කන්ධය සකස් කරන්න ඇහැ සකස් කරන්න මේ කියන එකනේ පින්නතුනි මේ කියන්නේ. ඇහැ කියලා කියන්නේ පුරාණ කර්මයක් නේ. කන කියලා කියන්නේ ඒ කියන්නේ ඇහැ කියන්නේ පුරාණ කර්මයක් කියන්නේ මොකුත් නිසා නෙවෙයි පින්නතුනි. බුදුහාරු දේශනා කරනවා ආපහු ඇහැක් ලබන්න හේතු අතීතයේ සකස් කරපු නිසයි පින්නතුනි මේ ඵලයක් ලැබිලා තියෙන්නේ. වර්තමාන ලැබිච්ච ඵලයේ තුල පින්නතුනි සැකයක් තියෙනවද? නැහැ. සැකයක් ඇති කරගන්න හේතුවක් නැහැ. මොකද අතීතයේ අපි හේතු සකස් කරපු නිසානේ පින්නතුනි මේ වර්තමාන ඵලය ලැබිලා තියෙන්නේ හැටියට. කනත් එහෙමයි. කියන අපි අතීතයේ ඇහෙන් රූප දැකලා ඉවර කරගත්තා නම් පින්නතුනි අපිට ආපහු බලන්න හැක් ලැබෙන්නේ නැද්ද? ආයෙත් ලැබෙන්නේ නැහැ. නමුත් අපිට එදා බල ඉවර කරගන්න බැරි වුණානේ. අපි තවත් බලන්න ආසාව ඇති කරගත්තානේ. ඒ නිසානේ පින්නතුනි අපිට ආපහු බලන්න හැක් ලැබුණේ. ඒකෙන් තේරුම් ගන්නකො පින්නතුනි අතීතයේ අපි හේතු සකස් කළානේ ආපහු අනාගතය තුල ඵලයක් ලබන්න. දැන් මේ ආත්මෙත් අපි ඊළඟ ජීවිතයේදී මේ ඵලයම ලබන්න හේතු සකස් කරනවා නම් ඒ හේතු සකස් කිරීම තුළ පින්නතුනි අනාගත ඵලය හම්බ වෙනවා. ඒ කියන්නේ එදාටත් බලන්න පුළුවන් අපිට. ඉතින් මේවා ලබන්න දකින්න පින්නතුනි තේරුම් ගන්න මේ වසංගතය කියන එක අපි ඔය ඇත්තෝ අපි හිතනවා මේ දැක්ක පළවෙනි වතාව නෑ පින්නතුනි මීට පෙර ආත්ම භාවවල මොනතරම් මේ වගේ දේවල් දකින්නේ නැද්ද? නමුත් එදත් අපි ඒ ටික දැකලා අපිට කුසලයේ සඳහා මගක් හදාගන්න පින්නතුනි බැරි වුණා. ඒ නිසා අපිට ආපහු මේක දකින්න සිද්ධ වුණේ. දැන් මේ දකින්න දේ තුලත් පින්නතුනි කෙනෙකුට කුසලයට නැඹුරු වෙන්න බැරි නම් ඒත් පින්නතුනි අනාගතයටත් ඒක දකින්න පුළුවන්. කොයම් ආත්මයක. එසා බුදුහාමුදුරු දේශනා කරනවා හේතු සකස් කරන්න එපා. හේතු සකස් කරනකොට පින්නතුනි ඵලය කියන එකත් අනිත් පැත්තෙන් සකස් වෙලා තියෙනවා. එසක් මේ කවුරුවක් සකස් කරන්නේ නැහැ පින්නතුනි. අපි කරපු දේවල වුණා සකස් කරගත්තු ප්‍රතිඵලයක් තමයි මේ භුක්ති විඳින්නේ. වෙන කිසි කෙනෙක් කරපුවා නෙවෙයි. මොකද අපේ ඇස් දෙකෙන් රූප දකින්න වෙන කාටවත් ඒක බැහැනේ. ඒක අපිනේ පින්නතුනි ඒක. නමුත් බුදුහාරු දේශනා කරනවා මේ බාහිර ලෝකයක් එක්ක ගනුදෙනු කරන තාක්කල් ඒ බැඳීම පින්නතුනි තියෙනවා. දැන් අපි මේ බය තියන්නේ වසංගතයකටවත් මරණයටවත් නෙවෙයි පින්නතුනි. අපි දැන් වසංගතයකුත් දැක්ක ඒක අපි දැන් විඳිනවනේ. මරණය කියන එක මරණවයි කියන එකත් අපි හොඳින් දන්නවනේ. නමුත් මෙතන තියෙන්නේ වසංගතයකට මරණයට තියෙන බය නෙවෙයි. මේ බැඳීම් ඇති කරගෙන අපි මේ ලෝකෙන් යන්නේ කොහොමද කියන බය තියෙන්නේ. ඒත් වසංගතයකට තියෙන බිය නෙවෙයි. මේ බැඳීම් සියල්ල අයින් කරගන්න යන්නේ කොහොමද කියන බය තියෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා අන්නේ බැඳීම් අයින් කරගත් දවසට ඒ ඇත්තට දිවි සනසිල්ල පින්නතුනි මේ ගමන යන්න පුළුවන්කම තියෙනවා. ඒත් වසංගතයකට බය නෙවෙයි තියෙන්නේ මේ බැඳීම් අයින් කරගෙන අපිට යන්නේ කොහොමද තියෙන බය පින්නතුනි මේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ தත්ත්වය යම් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් බුදුහාමුදුරු දේශනා කරනවා පින්නතුනි මෙන්න මේ ශාසනයේ ඉන්න ලාබාලම පුජ්‍යලය දෙන්න තමයි සද්ධානුසාරී ධම්මානුසාරී කියලා කියන්නේ. කවදා හෝ දවසක මේ දෙන්න සෝවාන් තත්වයටපත් වෙලා ධර්මයත් අවබෝධ කරගෙන සාංශාරික දුකත් පින්නතුනි නිමා කරනවා. නිවන පැත්තට යොමු වෙච්ච දෙන්නේ. ඒකයි කිව්වේ සද්ධානුසාරී ධම්මානුසාරී සම්බෝධිපරායන. සම්බෝධිපරායන කියලා කියන්නේ නිවන පැත්තට පින්නතුනි යොමු වෙච්ච දෙන්නෙක් මේ දෙන්නා. සෝතාපන්න භාවයේ කෙසේ වෙතත් පින්නතුනි සද්ධානුසාරී හෝ ධම්මානුසාරී තත්වයටපත් වෙන්න උත්සාහවන්ත වෙන්න. එසේ සිද්ධ කරගන්නට දියුණු කරගන්නට ගුණධම් වඩන්නට පින්නතුන්ට මේ ධර්මදේශනාව ආශිර්වාදයක් බවට පත් වේවා. රැස් කරගත්තා වූ මේ සීලෝම කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් පින්වත් හැමදෙනාටම උතුම් වූ අමා මහ නිර්වාණාබෝධයම සාක්ෂාත් වේවායි සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි අද අපේ ධර්මානුශාසනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කළේ කැලණිය ගල්බොරැල්ල පදිංචි එච් නිමලාවතීද සිල්වා මහත්මිය එවාගේ මනෝජ් බුද්ධික
ගයානේ කාංචනා තිසේරා අයිරාංගනී තිසේරා හංසමාලා රිටිගහපොළ මේ නම් සඳහන් කරන්නට යෙදුණු සෑම දෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් මෑණියන් ප්‍රදාන කරගෙන දායකත්වයේ භාරගෙන කටයුතු කළා. බලාපොරොත්තු වන්නේ කැලණිය ගලබොලැල්ල විහාර මහාදේවී මාවතේ නම්බර 44 10A නිවසේ පදිංචිව සිට මීට වසර 2කට කලින් පරලොව සපත්වන්ට යෙදුණු එච් සුමිත්‍රානන්ද තිසේරා මහත්මාට මේ පින් අනුමෝදන් වේවා. එතුමාගේ සසර ජීවිතයේ පරලොව ජීවිතයේ සුවපත් වේවා. මේ සියලු පුණ්‍ය ශක්තිය අනුමෝදන් එතුමාගේ සාංසාරික භවගාමී ජීවිතයේ සුවපත් කරගෙන ධර්මයත් අවබෝධ කොටගෙන නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පවුලේ සෑම දෙනාටමත් ලක්වැසි ලෝවැසි සෑම සියලු දෙනාටමත් මේ වසංගත රෝග තත්ත්වය ඉතා ඉක්මනින් දුරු වෙලා නිදුක්ව නිරෝගීව ජීවත් වන්න අවශ්‍ය කරන සියලු ශක්තිය ධෛර්යය තෙරුවන් සරණින් සැලසේවා. ඒ වාගේ වසංගතයෙන් රෝගාතුරව පසුවන සෑම සියලු දෙනාටමත් ඉතා ඉක්මනින් ඉක්මන් සුවපත් භාවය ලැබේවා. මේ වෙනුවෙන් බෙහෙසෙන රණවිරුවන්ට සුවවිරුවන්ට ඒ වාගේම ත්‍රිවිධ හමුදාවේ පොලිසිය ඇත්තන්ගේ පවුල දුවා දරුවන්ටත් අසනීපයක් එඩත් දුකක් කරදරයක් නොම වේවා. සුවසේ ජීවත් වන්න තෙරුවනේ ආශිර්වාදය ලැබේවා. ධර්මයේ ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සෑම සියලු දෙනාටමත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණාබෝධයම සාක්ෂාත් වේවායි සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. සාදු සාදු සාදු. එම ධර්ම දේශනාව සිදු කළ කුසල බලයෙන් ගොතටුව චන්දන විහාරාධිපති මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජ්‍යපාද හිඟුරේ පඤ්ඤාසේකර ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේ අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදු නාදදී ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු.